අයිබෝන් දරුවනේ 8 ශ්‍රේණියේ 7 වෙනි පාඩම ධාරා විද්‍යුත් ආශ්‍රිත මිනුම් කියන පාඩම තමයි අද මම ඔයගලන්ට උගන්වන්න එන්නේ. බලමු මේ පාඩමේදී මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් දැන් මේක ලොකු අමාරු පාඩමක් නෙමෙයි. අපිට බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් පාඩමක්. දැන් හිතන්න කලින් ඕගොල්ලෝ මීට කලින් ඔය 7 පන්ති වලදී 6 පන්ති වලදී විදුලියත් එක්ක පොඩි පොඩි වැඩ කරලා තියෙනවා. එහෙම නේද? විදුලිය කියන්නේ මොකද්ද කියලා අදහසක් තියෙනවා. ඊට පස්සේ විදුලිය ඇති වෙන්නේ කොහොමද කියලා, විදුලිය ලබා ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. එහෙම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට දැන් මේ විදිහ හොඳ අදහසක් තියෙනවා. දැන් මේ පාඩමේදී එතකොට ඊට වඩා යම් තරමක් දේවල් කීපයක් ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? හොඳයි. චුට්ටක් මම නැවත විදුලිය ගැන මතක් කරන්නම්. සාමාන්‍යයෙන් ස්වභාවිකව විදුලිය කියන දේ නැද්ද? තියනවද නැද්ද? තියෙනවා. ඔව්. අකුණු ඇතිවීම වලදී ප්‍රබල විදුලියක් තියෙනවා. ඊට අමතරව මේ අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයේදී සියුම් විදුලියක් තියෙනවා. ස්වභාවිකව විදුලිය කියන දේ පවතිනවා. එතකොට මේ විදුලිය වෙන්නේ මොනවද? අර 7 පන්තියේ ඉගෙන ගත්ත නේද ආරෝපණ කියලා જાතිය. ඒ ආරෝපණ ගලා යෑමක් සිදුවෙද්දි තමයි කියන්නේ විදුලිය කියලා. පැහැදිලිද ඔයගලන්ට? ඒ ආරෝපණවල ධන සහ ඍණ කියලා අපි ආරෝපණ જાති දෙකක් ඉගෙන ගත්තා. ඒවැ ගලා යෑමක් සිද්ධ වුණාම තමයි අපි කියන්නේ විද්‍යුත් ධාරාවක් විදුලියක් කියලා. පැහැදිලිනේ? හොඳයි. එතකොට ඒ ආරෝපණ ගමන් කිරීමේදී ගලා යාමේදී මොන වර්ගයේ ආරෝපණද ගලාගෙන ගියේ? ධන ආකාරයේද ඍණ ආකාරයේද? ඍණ ආකාරය. මතකයි නේද? ධන ආකාරය ගමන් කරන්නේ නැහැ කිව්වා. එහෙනම් යම්කිසි තැනක තියෙන ඍණ ආරෝපණ ප්‍රමාණයක් ගලා යෑමකට ලක් වෙද්දී අන්න විදුලිය කියන දේ, විදුත් ධාරාව කියන දේ ඇති වෙනවා. පැහැදිලිනේ? හොඳයි. එතකොට අද පාඩමේදී මේ විදුත් ධාරාව සම්බන්ධයෙන් පවතින භෞතික රාශීන් ධාරාවත් එක්ක ඊට සම්බන්ධ වෙලා පවතින භෞතික රාශීන් තුනක් ගැන ඉගෙන ගන්නවා. මොකද්ද වලුම් මේ තුන? ධාරාව, විදුත් ධාරාව කියන්නේ ඒක. විභවාන්තරය, ප්‍රතිරෝධය. පැහැදිලි නේද? ඔන්න ඔය භෞතික රාශීන් තුන ගැන තමයි පාඩමේදී අපි කතා කරන්නේ. පැහැදිලි? මුලින්ම අපි ඉගෙන ගමු ධාරාව ගැන. දැන් ධාරාවක් වෙන්නේ මොකද්ද? දැන් හිතන්නකෝ බීලි කෝෂයකුයි ඊට සම්බන්ධ කරලා වයර් එකකුයි තිබ්බ පළියට ධාරාවක් හම් වෙනවද? නැහැ. අර බීලි කෝෂයේ වයර් වලට සම්බන්ධ කරලා තවත් මොකක් හරි උපකරණයක් හරි සම්බන්ධ කරලා ඔතනදී ආරෝපණ ගලා යාමක් සිද්ධ වුණාම තමයි විදුත් ධාරාවක් කියන දේ ඇති වෙන්නේ. පැහැදිලි? එහෙනම් විදුත් ධාරාව කියලා අපි හඳුන්වන්නේ අන්නේ ගලා යන ආරෝපණ. සාමාන්‍යයෙන් ධාරාව කියද්දී අපි කියනවා ධාරාව යන ඒකීය කාලයකදී සන්නායකයක් තුළින් ගලා යන ආරෝපණ ප්‍රමාණය කියලා. පැහැදිලි නේද? ඔබ ලොකු පන්ති වලදී නම් කිසියම් හර්ෂකඩක් තුළින් කියලා තවත් ටිකක් මේ විස්තරය දීලා තියෙනවා. නමුත් පුංචි ඔයගලන්ට මේ ආකාරයෙන් විස්තර වුණාම ප්‍රමාණවත්. එහෙනම් ගලාගෙන යන ආරෝපණ ප්‍රමාණය. ඒකේ කාලයක් කිව්වම තප්පරයක් කියන එක තමයි සලකන්නේ. ගලාගෙන යන ආරෝපණ ප්‍රමාණයක් තමයි අපි හඳුන්වන්නේ ධාරාවක් කියලා. එතකොට පොඩි ධාරාවක් නම් ඒ සන්නායකයෙන් ගලා යන්නේ අඩු ආරෝපණ ප්‍රමාණයක්. ලොකු ධාරාවක් කියන එකේ අදහස ඒකෙන් ලොකු ආරෝපණ ප්‍රමාණයක් ගලා යනවායි කියන්නේ. තේරුණා නේද? හොඳයි. ඔය අකුණක් ඇතිවීමේදීත් එතකොට එන්නේ තාමත් ප්‍රබල. කියන ලක්ෂ ගණනක විතර ප්‍රබල ආරෝපණ ප්‍රමාණය. ප්‍රබල විද්‍යුත් ධාරාව. තේරුණානේ? හරි. එතකොට ඒ ආරෝපණ ගලා යෑමේදී ඒ ගලා යන ආරෝපණ ප්‍රවාහයට තමයි අපි කියන්නේ විද්‍යුත් ධාරාව කියලා. විද්‍යුත් ධාරාවේ විශාලත්වය මයින්න අපි භාවිත කරන ඒකකය තමයි ඇම්පියර් කියන ඒකකය. ඒක සංකේතවත් කරනවා කැපිටල් A වලින්. වැලිනේ ඇම්පියර්. එතකොට ධාරාවන් මනිද්දී ඔයගොල්ලෝ මීට කලින්වත් ඒක අහලා ඇති. 1 ඇම්පියර්, 2 ඇම්පියර්, 3.5 ඇම්පියර්. ඒ වගේ ඇම්පියර් කියන එකේ තමයි පාවිච්චි වෙන්නේ විද්‍යුත් ධාරාවේ විශාලත්වය මනින්න. මොකක් හරි පරිපථයක විද්‍යුත් ධාරා ප්‍රමාණය මනින්න ඕන නම් අපිට භාවිත කරන්න පුළුවන් ඇමීටරේ කියන දේ. ඇමීටර්.
එතකොට මේ තියෙන්නේ ඇමීටරය. පැහැදිලිනේ? හඳුර ගන්න පුළුවන් කැපිටල් E අකුර තිබ්බහම ඇමීටරයක්. එතකොට මේක පාවිච්චි කළා තමයි අපි විදුලි ධාරා විශාලත්වයම ඉන්නේ කිසියම් පරිපථයක. දැන් මම ටිකක් එයාගෙන තව මෙහෙම දෙයක් කියන්නම්. දැන් ධාරාවේ විශාලත්වයම ඉන්නේ ඇම්පියර් වලින්. ධාරාවේ විශාලත්වයෙන් මැනගන්න පාවිච්චි කරන උපකරණය ඇමීටරය. ඒක හරි. ඒව දාන්නවා. ඊට අමතරව දැන් කියන්න හදන්නේ ඔය පුංචි ධාරාවන් මනින්න මිලි ඇම්පියර්, මයික්‍රෝ ඇම්පියර් වගේ මේ ඒකතියේ ව්‍යුත්පන්නයන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලි නේද? අර ස්කන්ධයන් මනින්නෙත් තියෙන්නේ මිලිග්‍රෑම් ඔහොම කියලා. අන්න ඒ වගේ තමයි චූටි ධාරාවන් ඕනනම් මනින්න ඔය දශම ගණන් වලින් යන ධාරාවල් මනින්න එකටත් වඩා අඩු ධාරාවල් මනින්න මිලි ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් කියන ඒකකත් භාවිත කරනවා. පැහැදිලි? මිලි ඇම්පියර් 1000 ඇම්පියර් එකක්. මයික්‍රෝ ඇම්පියර් 1000 මිලි ඇම්පියර් එකක්. ඒ වගේ තමයි ඒකකේ බෙදලා තියෙන්නේ. මම Facebook පිටුවට සටහන් ටික දාන්නම්. එතකොට ඒකෙන් සටහන් ටික බලන්න. එතකොට ඒ සම්බන්ධතාව හොඳටම ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ ධාරාවේ විශාලත්වයේ මනින්න පාවිච්චි කරන එක්කෙනා ගැන කතා කළොත් ඇමීටරේ තමයි පාවිච්චි කරනවා කිව්වේ. පැහැදිලිවම ඊට අමතරව ගැලනෝමීටර් පාවිච්චි කරන්න පුළුවන්. මැද බිඳු ඇමීටර් හෝ මිලිඇමීටර් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මැද බිඳු ඇමීටර් කියන්නේ දැන් මේක නම් බිඳුව මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් අරගෙන අගයන් වැඩි වෙන්නේ මෙහෙට. ඔයගොල්ලෝ අනිවාර්යෙන් අර විද්‍යාගාරවල දැකලා ඇති. සමහර ඇමීටර් තියෙනවා බිඳුව තියෙන මැද්දේ. ඒතර ඒකේ විශේෂත්වය තමයි එක් අතකට ධාරාව ගන්නකොට එක පැත්තකට ගිහිල්ලා ගේ වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ අතර ධාරාව ගලද්දී අනිත් පැත්තට ගිහිල්ලා ඒ යගේ පෙන්වම් කරනවා. ඒකට අර ධාරාව ගලා යන දිශාව අනුව දිශාවත් හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට සකස් කරපු එක තමයි මැද බිඳු ඇමීටරය හෝ මිලි ඇමීටරය. පැහැදිලි නේද? හොඳයි. දැන් බලමු කිසියම් උපකරණයක් තුලින් ගලා යනවා වූ ධාරාව මැන ගැනීම සඳහා අපි කොහොමද ඇමීටරයක් සම්බන්ධ කරන්නේ කියලා. ඕක උපකරණයක් හැටියට මම බල්බයක් ගන්නවා. මේ බල්බය තුලින් විදුලිය ගමන් කරන්න පීකෝෂස් සම්බන්ධ කරමු. හොඳයි. ස්විච් එක උද්දාම සාමාන්‍ය ධනාත්මක පැත්තට තමයි ස්විච් එක බොහෝ විට දාන්නේ. ටැපින් ස්විච් ඔන් කළාට පස්සේ මේක තුලින් ධාරාවක් ගලා යනවා. කොහොමද ධාරාව සංකේතවත් කරන්නේ? කැපිටල් I වලින්. සාමාන්‍ය ධාරාවක් යනවා කියලා පෙන්නනවා. ධාරාව පෙන්නන්නේ කොහොමද? ධනාත්මක පැත්තේ ඉඳන් පරිපථය තුලින් ඍණාත්මක දෙසට තමයි සම්මත ධාරාව ගලා යන්නේ. දැන් මේ බල්බය තුලින් යන විදුලි ධාරා ප්‍රමාණය මැනගන්න. අපිට එහෙනම් ඒකට ඇමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇමීටරය කොහොමද අපි සම්බන්ධ කරන්නේ? කියන්නේ මේ බල්බය පවතින මාර්ගයේම ඇමීටරය සම්බන්ධ කරන්න ඕනේ. මොකද මේ උපාංගයේ තුලින් යන දෙයක් නේ අපි මැනීමකට ලක් කරන්නේ. උපාංගයේ තුලින් යන දෙයක් තමයි අපි මැනීමකට ලක් කරන්නේ. එතකොට එහෙනම් මේ ධාරාව යන මාර්ගයේම පවතින විදිහට තමයි අපි ඇමීටරය සම්බන්ධ කරන්න ඕනේ. අපි කියනවා මේ මාර්ගයේම යම්කිසි දෙයක් සම්බන්ධ කරනවා නම් ශ්‍රේණිගත සම්බන්ධ කිරීමක් කියලා. පැහැදිලිනේ? ශ්‍රේණිගත සම්බන්ධ කිරීමක් කියලා. හොඳයි. මේ විදිහට මේ ධාරාව යන මාර්ගයේම අතරමැද්දේම ඇමීටරය සම්බන්ධ කරලා තමයි මේ අතුලින් ගලන විදුලි ධාරා ප්‍රමාණය අපි මැනගන්නේ. එතෙන්දී වරදක් නැහැ මීටරේ මෙතනින් සම්බන්ධ වුණත් මෙතනින් සම්බන්ධ වුණත් එකම මාර්ගෙනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි නේද? ඊළඟට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි ඇමීටරේ සම්බන්ධ කරද්දී පරිපථයේ ධන පැත්ත විදුලි ප්‍රභවයට අදාළව ධන පැත්ත ඇවිල්ලා මේ පැත්තනේ. කෝෂය යනවා බැලුවම. ඒතකොට අර ඇමීටරේ රතු පාටින් තියෙන ධනාත්මකය තියෙනවනේ මේක. ඒතකොට එහා පැත්තේ තියෙන ඇමීටරේ ඍණාත්මකය.
ඒක හරියට පැහැදිලිව නිවැරදිව සම්බන්ධ කරගන්න ඕන. හරි. එතකොට දරුවනේ පුංචි ධාරාවන් වයින්ද මිලි ඇමීටර් පාවිච්චි කරන්න පුළුවන්. දිශාවත් අඳුර ගන්න බලාපොරොත්තු වෙනවා නම් මැද බිඳු ඇමීටර් හෝ මිලි ඇමීටර් භාවිත කරන්න පුළුවන්. දැන් මෙතන සරල පරිපථයක් තියෙනවා අඳුර ගන්න පුළුවන් ඔයගලන්ට විද්‍යුත් ප්‍රභවය නැත්නම් කෝෂ සම්බන්ධ කරන්නේ මෙතනට ඊට පස්සේ වයර් වලින් සම්බන්ධ කරලා තියෙනවා මෙහෙන් ස්විච් එක තියෙනවා ඊට පස්සේ බල්බයක් තියෙනවා කුඩා බල්බයක් තියෙනවා. ඒතකොට මේක ඇවිල්ලා සරල පරිපථයක්. අපි මුලින්ම මේ සරල පරිපථයේ ක්‍රියා කරලා බලමු. හරි. දැන් බලන්න මේක ක්‍රියාකාරී වෙනවා. පැහැදිලි නේද? ඔව්. හරි. කෝෂ විසින් විභවාන්තරය සපයනවා. ඒකට අපි ස්විච් එක ඔන් කළාම මේ විදිහට අපිට මේක ක්‍රියාකාරී කරගන්න පුළුවන්. දැන් බලමු මුලින්ම මේ බල්බය තුලින් ගලා යන ධාරාව මනින්නේ කොහොමද කියලා. දැන් ඒකට අවශ්‍ය වෙන උපකරණය මොකද්ද? ඒකට අවශ්‍ය වෙන උපකරණය ඇමීටරේ. මෙතනදී එක මම අරන් තිනවා. අපිට එහෙනම් බල්බය තුලින් යන ධාරාව මැනීමට අපි අරගන්න ඕනේ ඇමීටරය. හොඳයි. මතක ඇති මම කලින් උගන්වද්දි කිව්වා ඇමීටරේ සම්බන්ධ කරන්න ඕනේ කොහොමද? සමාන්තරගතවද නැත්නම් ශ්‍රේණිගතවද? ඔව්. ඇමීටරයක් සම්බන්ධ කරන්න ඕනේ ශ්‍රේණිගතව. එහෙනම් මේ මාර්ගයේ අතරක තමයි අපි ඇමීටරේ සම්බන්ධ කරන්න ඕනේ. පැහැදිලිනේ? හරි. එතකොට ඇමීටරයට සම්බන්ධ කිරීම තමයි සිදු කරන්නේ. දැන් මෙතනදී කියන්නම් මේ පැත්තේ ඉඳන් තමයි ධනාග්‍රය ඉන්නේ. මේ කෝෂණව අපි බැලුවොත් එහෙම ධනාග්‍රය ඉන්න මේ පැත්තේ ඉඳන්. පරිපථයේ රතු පාට වයර් එකකින් ගත්තෙත් ඒකයි. එහෙනම් අපි ධනාග්‍රය සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ ස්ථානෙට මේ අග්‍රයට ඍණාග්‍රේණ පැත්තෙන් අනිත් අග්‍රයට සම්බන්ධ කරගන්න ඕනේ. හරි. දැන් අපි පරිපථය ක්‍රියාත්මක කරලා බලමු කොච්චරක් ඇමීටරේ පාඨාංකය පෙන්වනවද කියලා. දැන් බලමු ඇමීටර් පාඨාංකය. ඔව් ඇත්තටම එකටවත් ඇවිල්ලා නැහැ ඇම්පියර් ගාන. පේන විදිහට ඇම්පියර් 0.3ක් වගේ අගයක් තමයි අපිට පෙන්වන්නේ. 0.3යි ඇම්පියර් අගයක් තමයි පෙන්වන්නේ. ඔන්න නැවත පරිපථය ක්‍රියාත්මක කරනවා. නැවත ගන්න. එහෙම තමයි ඇමීටරයක් අපි ක්‍රියාකාරී කරගන්නේ. කිසියම් පාංගයක් කරහා ධාරාව මැනගන්නේ ඔය ආකාරයට තමයි.